මීළඟට ගරු නවින් දිසානායක ඇමැතුමා විනාඩි 13ක් තිබෙනවා. මෙම අවස්ථාවේදී අපගේ මානව හිමිකම් කවුන්සිලේ කර යෝජනාව සම්බන්ධයෙන් පක්ෂව හා විපක්ෂව අපේ සෙසු මන්ත්‍රීවරු බොහෝ පිරිසක් කතා කරා. බහුතරයක් කතා කරේ පක්ෂව. සුළු පිරිසක් මේ ගැන ඔවුන්ගේ තිබෙන අදහස් ප්‍රකාශ කරා. විශේෂයෙන්ම අපගේ ගජදීර මන්ත්‍රීතුමාගේ කතාවට මම සවන් දුන්නා. ඒ කතාවේ විශේෂයෙන්ම ආවේ අධිරාජ්‍යවාදී විරෝධය, ඇමරිකන් විරෝධය. මම අහන්න කැමති ඇමරිකාවට ඔච්චර විරුද්ධ නම් සහෝදරයෝ තුන්දෙනෙක්ගෙන් දෙන්නෙක් පුරවැසිභාවය ගත්තේ ඇයි ඒ රටේ? නිවාසය ඇයි ඒ රටේ තියෙන්නේ? බැංකු ගිණුම් ඇයි ඒ රටේ තියෙන්නේ? ඒ වගේම මම මතක් කරන්න කැමති දිවංගත ලක්ෂ්මන් කදිරගම මැතිතුමාගේ නායකත්වයෙන් ඇමරිකාව තමයි පළමුවෙනි වතාවට LTT සංවිධානය තහනම් කරේ. අපි දන්නවා ඇමරිකාව බුද්ධ්‍යංශ අපේ බුද්ධ්‍යංශ වලට උදව් කර හැටි අපි දන්නවා. එම නිසා අවශ්‍ය වෙලාවට ඉතාමත් ලේසි තර්ක ගේන්න එපා. ඇමරිකාව අනිවාර්යයෙන්ම මේ යුද්ධය අවසන් කරන්න අපිට උදව් කරා. LTT තහනම ඉස්සෙල්ලාම දැම්මේ ඇමරිකාව. ඒක අමතක කරන්න එපා. ඊට පස්සේ තමයි අනිත් යුරෝපීය රටවල් ඒ තහනම තහංචිය දැම්මේ. After 2009, Mr. Chairman, Sri Lanka had a good opportunity to grasp the historic occasion that was created by the defeating of the LTT and create a united Sri Lanka, encompassing values of human rights, good governance, tolerance, and democracy. We missed that opportunity. Therefore, I was one of the few cabinet ministers who left the previous government and supported President Maithripala Sirisena. අපි ඇත්ත වශයෙන්ම අපිට මොකක්ද උනේ? මම කාටවත් පුද්ගලිකව මඩ ගහන්න කැමති නෑ. නමුත් අපේ විදේශ ප්‍රතිපත්ති අපිට වැරදුනා. මේක තමයි ඇත්ත කතාව. අපි කාටද එකතුනේ? අපි එකතුනේ මියන්මාරයට. අපි එකතුනේ ලිබියාවට. අපි එකතුනේ ඉරානයට. නමුත් අපගේ සෙසු මිත්‍ර රටවල් දැන් අපි ඇමරිකන් ඒ වගේම යුරෝපීය අධිරාජ්‍යවාදය ගැන කතා කරනවා. මොකද්ද කොරියාව කරේ? අපේ මිත්‍ර රට. ජපානය මොනවද කරේ? අපේ මිත්‍ර රට. අපිට විරුද්ධව ඡන්දෙ දුන්න අමතක කරන්න එපා ඒක. ඇයි ඒක එහෙම කරේ? ඒක එහෙම කරේ ඉතාමත් සරල හේතුවක් නිසා. It's a very subtle point. It's a very simple point. We signed up for the UN Geneva Human Rights Convention. Did we go against it or not? අපි ඒකට විරුද්ධව කටයුතු කරාද? පළවෙනි ප්‍රශ්නේ ඒකයි. අපි යුද්ධය අවසන් වුණාට අපි සතුටු වුණා සියලු දෙනාම. විශේෂයෙන්ම මං වගේ LTT නිසා තාත්තා කෙනෙක් අහිමුණ පුද්ගලයෙක්. අපි සියලු දෙනාම සතුටු වුණා. ඒ ගැන කතා දෙකක් නැහැ. නමුත් මේ යුද්ධ කාලේ යම්කිසි සිද්ධි නැති වුණා. යම්කිසි අමිහිරි සිද්ධි නැති වුණා. ඉතින් ඒ අමිහිරි සිද්ධීන් හමුදාවකට ඒවා කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේ තමයි මෙතන මතුවලා තියෙන්නේ. එම නිසා විශේෂයෙන්ම ශිෂ්ට සම්පන්න රටක් නම් අපිට යුතුයකමක් තියෙනවා මේවා ගැන හොයන්න. We have a duty actually by the armed forces itself. I would argue it's good for the armed forces. It's good for the chain of command of the armed forces to know what really happened. එතකොට අපේ සුමන්දිර මන්ත්‍රීතුමා කිව්වා අපේ ෆයිසල් මුස්තෆා මැතිතුමා ඒ ටේබල් කර 2009 එකඟතාවය අපි හැමෝම දන්නවා ඒක. ඒක අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි ඉස්සෙල්ලම ප්‍රකාශ කරේ මේ ගැන හොයා බලනවා කියලා. He is the person who went and said that we need to find out what happened. And he gave a commitment to the United Nations Human Rights Council. We went back on that. අපි ඒ එකඟතාවය ක්‍රියා කරේ නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. එම නිසා යුද හමුදාවෙන් යම්කිසි අඩුපාඩු වුණා නම් අපි ඒක දැනගත යුතුයි. ඒ ගැන කතා දෙකක් නැහැ. අපි ශිෂ්ට සම්පන්න රටක් නම් අපිට යුතුයකමක් තියෙනවා මේක හොයන්න. අපි කියනවා බෞද්ධ සිංහල බෞද්ධ රටක්. අපි කියනවා දමිළ හින්දු රටක්. අපි කියනවා ඊටමත් සර්වජාතික ආගම් තිබෙන රටක්. නමුත් අමතක කරන්න එපා මේ රටේ කැරලි තුනක් ඇති වුණා. We must never forget that there were 3 insurgencies in this country. 2 in the south and 1 in the north. How many people died? How many people were killed?
How many people were arbitrarily executed? මේ පුංචි රටේ කී දෙනෙක්ගේ ජීවිත නැති වෙලා තියෙනවද? ඉතින් අපිට අපි යන්න ඕනේ නීතිය අනුව. විශේෂයෙන්ම මේ ශතවර්ෂේ 1970 ගණන් වල 80 ගණන් වල 90 ගණන් වල ඒ ඉතිහාසය. නමුත් මේ ශතවර්ෂේ අපි ගෝලීකරණය යටතේ අපි එක පදනමක තමයි සියලුම ජාතීන් හා රටවල් ක්‍රියා කරන්නේ. ඒක අමතක කරන්න එපා. එම නිසා විශේෂයෙන්ම මේ UN report එකේ පැහැදිලිව කියලා තිබෙනවා අපේ හමුදාවෙන් යුද්ධ අපරාධ වුණා කියලා. ඒක පිළිගන්නවද අපි නැත්නම් අපි පිළිගන්නේ නැද්ද? පිළිගන්නවද නැද්ද? මේකේ විශේෂයෙන්ම අපරාධ වුණා කියලා කිව්වත් ඒ ගැන වැඩි සවිස්තරාත්මක විස්තරයක් නැහැ. නමුත් එතකොට අපේ ජනාධිපතිතුමා පත් කර කොමිසම් වල වාර්තාව මොනවද? මේ අභ්‍යන්තර වාර්තාවලත් පැහැදිලිවම ප්‍රකාශ කරනවා අපේ හමුදාවෙන් යම්කිසි අඩුපාඩුකම් වුණා කියලා. විශේෂයෙන් මම මේක කියන්න කැමති මේ වාර්තාව එන්නේ උඩුලාගම වාර්තාවෙන්. මේක තමයි යාපනයේ ජීවිතාක්ෂයට පත් වුණ ශිෂ්‍යයන් 5 දෙනාගේ මරණය. ශිෂ්‍යයන් 5 දෙනාගේ මරණය. මොකද්ද කියන්නේ? Tiruvannamalai සමාවෙන්න. In Trinco. I like to quote. This is a local report done by our investigator, our commission. Taking into consideration all the aforesaid convoluted facts, in this case, there are strong grounds to surmise the involvement of uniformed personnel in the commission of the crime. මේක තමයි අපේ වාර්තාව. දැන් මේක ජාත්‍යන්තර වාර්තාවක් නෙවෙයි. මේක UN වාර්තාවක් නෙවෙයි. ඉතින් අපි මෙතනින් නවත්තනවද? නෑ. අපිට දැනගන්න ඕනේ කවුද මේක කරේ කියලා. ශිෂ්ට සම්පන්න රටක් හැටියට එහෙමයි කටයුතු කරන්නේ. නිකම් බොරුවට බොරු බේගල් දේශප්‍රේමිය ජාතිවාදී අවසන රටක් බවට පත් වෙන්නේ නැතුව අපි හරි දේ කළ යුතුයි. එම නිසා මේ හයිබ්‍රිඩ් ක්‍රමය ගැනත් හයිබ්‍රිඩ් උසාවියක් ගැන කතා කරනවා. අපි ඇත්ත වශයෙන්ම එහෙම හයිබ්‍රිඩ් උසාවියකට කැමති නැහැ. අපි ඒක සම්පූර්ණයෙන්ම අයින් කරා. නමුත් අපිට අවශ්‍ය නම් විශේෂඥ දැනුම අපි ඒක ගත යුතුයි. මොකද අපේ ඒ වගේම මේ දේශීය වාර්තාවේ කියන්නේ මේ වාර්තාවේ පැහැදිලිවම කියනවා පරණගම වාර්තාවේ මෙවැනි දේවල් මෙවැනි උසාවීන් ගානාවේ කෙන්යාවේ පත් කරලා තියෙනවා. ඉතින් ඒ රටවල් එතකොට ස්වෛරීභාවය නැති කරගන්නවද? මොන බොරු තර්කද මේවා? මොන බොරු තර්කද? විශේෂඥ දැනුම ලබා ගන්න එක තමාගේ ස්වෛරීභාවය නැති කරන එකක්ද? මම අහන්න කැමතියි. ඉතින් මේ බොරු බේගල් තර්ක ඉදිරිපත් කර මිනිස්සුන්ගේ බුද්ධියට අපහාස කරන්න එපා. මේ රටේ ජනතාව බුද්ධිමත්. මේ රටේ බුද්ධිමත් ජනතාවක් නිසා සිටින නිසා තමයි මහින්ද රාජපක්ෂ පරාජය කරේ. අපි කිව්වා ජනාධිපතිතුමාට ජනාධිපතිවරණයට යන්න එපා සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් දිනන්න බෑ කියලා. ඇහුවේ නැහැ. මොකක්ද අන්තිමට උනේ? අපගේ දමිළ සහෝදරයෝ 95%ක්ම විරුද්ධව එතුමට ඡන්ද දුන්නා. මුස්ලිම් සහෝදරයෝ 90%ක්ම විරුද්ධව ඡන්ද දුන්නා. ඇයි ඒ? ඒගොල්ලන්ට මේ රටේ ඒගොල්ලන්ගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තිබ්බ නිසා. එහෙමනම් ඒගොල්ලන් පුරවැසියන් නෙවෙයිද? ඒගොල්ලන්ට ආරක්ෂාවක් නැද්ද මේ රටේ? මම අහන්න කැමතියි. එම නිසා අපි මේ ප්‍රශ්න ගැන ඉතාමත් දූරදර්ශීව ගැඹුරට හිතන්න අවශ්‍යයි. මේ රටේ නීතියක් තිබෙනවා නම් ඒ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒක කොට්ටාසයකට පමණක් නෙවෙයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. Therefore, extrajudicial killings in the future cannot happen in this country. Therefore, we must work in partnership with the United Nations or any other international bodies who we are members of to make sure that Sri Lanka is part of the civilized members of the international community. අපෙන් වැරද්දක් වුණා නම් අපේ හමුදාවෙන් වැරද්දක් වුණා නම් අපි ඒක පිළිගන්න. ඒ පිළිගැනීමත් විශාල දෙයක්. That itself is a sign of maturity of a country, of a civilization. එහෙම නැතුව මේක හංගලා මේ ගේම් එක ගහන්න බෑ. එම නිසා අපගේ රාජ්‍ය, our government is a democratic government, it is an open government, hopefully it is a tolerant government towards other communities. We must enforce the 13th Amendment to the Constitution and make sure that all communities, especially the Tamil community in this country, have equal rights and actually can live in prosperity and without fear.
එම නිසා අපි අද මේ ගන්නා තීරණ තව අවුරුදු 10කට 15කට 20කට වැදගත්. We must think of the long term future sustainability of this country. Henry Kissinger මැතිතුමා ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්තුමා කිව්වා ප්‍රකාශ කරලා තිබ්බා. He has said there are no wars in the future between nations, but there are wars within nations. That is what happened in this country. අපිට බැරි වුණා මේ ජාතික සංහිඳියාව ඇති කරන්න 1948න් පසුව. අපි හිතනවා අපිට අනාගතේ කරන්න පුළුවන් වෙයි කියලා. We hope we can do that in the future. අපි සියලු දෙනාම මේ රටේ අනාගතය ගැන හිතලා මේ රටේ අභිවෘද්ධිය ගැන හිතලා අපි එකමුතු වෙලා තමයි මේ රට හදන්න අවශ්‍ය. Therefore, we must make sure that the reconciliation process is really done in a meaningful way. What is the reconciliation process? Are we going to follow the South Africa model? Some people are saying the South African model is very good. Are we going to follow the Irish model? Some people are saying there are very good attributes of that. I say we must follow Sri Lankan model. So therefore, what is the Sri Lankan model? Let us start somewhere. Let us start and see. So there are 2 commissions that are established now. We can work with them. So let the truth come out, whatever happened. Not only for the Tamil people, also the Sinhala people. How many have been killed by the LTT? How many have been killed? So we know all that. So of course the LTT is no longer a violent, threatful organization. But we must make sure that our actions do not create a second LTT. This is also very important. We must make sure that there is no terrorist activities in this country. How did terrorism come about? How was it sustained? Who sustained it? These are open questions that we must ask, because there is no room for Sinhala terrorism or Tamil terrorism or Muslim terrorism in this country. Therefore, what we do now is very important for the future. Our own reports, our own commissions are saying that human rights were violated, that there were arbitrary killings. There is no denial about that. Some of our army officers have taken pictures from their handphones. They are selling that in the international markets. It's available. We have seen it. They are authentic. So who gave the orders to kill? Don't we have a right to know? Was it done on the spontaneous? Was it done on the spontaneity of the war? We don't know. So these are the things we have to find out, because the reconciliation process can be very painful. It can be very bitter, but we must go through that process, both Tamils, Sinhalese, and Muslims, if we are going to live as brothers in this country. And also, the government must be genuine in whatever devolution of power. If we agree to some devolution of power, I think the first thing is the 13th Amendment, implement that fully, then we must stick to it. Then the Tamil political leaders must accept that genuinely. If you are not going to accept that genuinely, then there's going to be a problem in the future. You can't accept the 13th Amendment fully and later say, we want a quasi-federal state. That's not possible. I don't think that's genuine. But we, the majority community in this country, must be genuine with our brethren, Tamil and Muslim brothers. These are the genuine concerns that I have. Because if we are going to create a plural, open, democratic and liberal society, surely there must be tolerance in all sides. But there can be no violence. Surely we can talk, we can discuss, we can disagree, but there can't be violence, because violence is not acceptable to any community, to any religion or to any race. එම නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ අපගේ මේ ගරු සභාවේ ඉතාමත් බුද්ධිමත් ඒ වගේම ගුණගරුක ඒ වගේම මේ රටට ආදරය කරන විශාල මන්ත්‍රීවරු පිරිසක් ඉන්නවා. මේ සියලු දෙනාගේම අදහස් ලබාගෙන අපි මේ රටේ ජන සම්මුතියක් ඇති කරලා මේ රට එකමුතු රටක් බවට පත් කිරීමට උත්සාහ කරමින් කියා මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.